ආයුබෝවන් ආදරණීය දුවදරුවන් සියලු දෙනාටම අපි මේ සූදානම් වෙන්නේ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ පළමු වාරය වෙනුවෙන් ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පවත්වනු ලබන පළමු වාර පරීක්ෂණයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩසටහන. ඉතින් මේ වැඩසටහනත් එක්ක සක්‍රියව සම්බන්ධ වෙලා ඔයාලා මේ වෙනකොට මාර්ගගතව පිළිතුරු සපයපු මේ ප්‍රශ්නවල වැරදි අඩුපාඩු හඳුනා ගන්න, ඔයාලගේ නිවැරදි පිළිතුරු තවදුරටත් තහවුරු කරගන්න, මේ වගේ අවශ්‍යතා ඉටු කරගන්න ඔයාලට මේ වැඩසටහන බොහොම ප්‍රයෝජනයක් වෙයි. ඒක නිසා මුලින්ම ආරාධනා කර සිටිනවා මේ වැඩසටහනත් එක්ක සක්‍රියව සම්බන්ධ වෙන්න. ඒ තුලින් ලැබෙන ප්‍රයෝජන ඔබගේ ජීවිතයට, ඔබගේ ඉගෙනුම් කටයුතු වලට දායක කරගන්න කියලා. ඉතින් අපි යමු අපිට ලැබිලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න කොහොමද? ඔබට වැරදුනා නම් ඒ වරදින්න හේතුව මොකක්ද කියලා බලන්න අපි ප්‍රශ්න වෙත අවධානය යොමු කරලා අපි සාකච්ඡා කරමු. පළමු ප්‍රශ්නයේ විදිහට අපිට දීලා තියෙන සුද්ධ ජීවියෙකු සඳහා උදාහරණයක් නම් කියලා අපිට පිළිතුරු හතරක් දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු සුද්ධ ජීවියෙක් කියන්නේ කවුද කියලා. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් නිර්මාණය වන පියවි ඇසර නොපෙනෙන ඉතා කුඩා ජීවීන් තමයි අපි සුද්ධ ජීවීන් කියලා නම් කරන්නේ. ඔයාලා පළවෙනි පාඩමේදී ඉගෙනගෙන ඇති ඒ පිළිබඳව. ඉතින් මේ සුද්ධ ජීවියෙකුගේ තියෙන එකම පොදු ලක්ෂණය තමයි පියවි ඇසර නොපෙනීම. පියවි ඇසට පෙනෙන සතුන් අපි හඳුන්වන්නේ මහා ජීවීන් කියලා. ඉතින් අපි බලමු අපිට ලැබිලා තියෙන පිළිතුරු මොනවද කියලා. පිළිතුරු අංක 1 තියෙන්නේ හංගොල්ලා. අපි දන්නවා හංගොල්ලා කියන සතා අපිට පියවියෙන් දකින්න පුළුවන්. ඒක නිසා හංගොල්ලා කියන සතා සුද්ධ ජීවියෙක් විදිහට අපිට සලකන්න බෑ. අංක 2 මැක්කා. ඔයාලා දැකලා ඇති බොහෝ සතුන්ගේ සම මතු පිට ජීවත් වෙන සතෙක් තමයි මැක්කා කියන්නේ. මේ මැක්කා කියන සතත් අපිට පියවියෙන් දැක ගන්න පුළුවන්. ඒක නිසා මැක්කා කියන සතත් සුද්ධ ජීවියෙක් විදිහට අපිට සලකන්න බෑ. පිළිතුරු අංක 3 ඊස්ට්. අපි දන්නවා බේකරි කර්මාන්තයේදී භාවිතා කරන ප්‍රධාන ද්‍රව්‍යයක් තමයි ඊස්ට් කියන්නේ. මේ ඊස්ට් කියන්නේ දිලීරයකට උදාහරණයක්. අපි අධ්‍යයනය කරලා තියෙනවා සුද්ධ ජීවීන් යටතේ සුද්ධ ජීවීන් කාණ්ඩ පිළිබඳව. අපි ඊට අදාළව ප්‍රධාන සුද්ධ ජීවී කාණ්ඩ 4ක්. බැක්ටීරියා, දිලීර, ඒකසෛලිකයින්, වෛරස. මෙන්න මේ වගේ සුද්ධ ජීවී කාණ්ඩ 4ක් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. ඉතින් ඒකෙන් දිලීරයකට උදාහරණයක් තමයි ඊස්ට් කියලා කියන්නේ. ඒ අනුව ඊස්ට් කියන්නේ සුද්ධ ජීවියෙක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. පිළිතුරු අංක 4 මොකද තියෙන්නේ කියලා බලමු. කෝඳුරුවා. අපි දන්නවා පෙර පරිදිම කෝඳුරුවා කියන සතත් අපිට පියවියෙන් දැක ගන්න පුළුවන් සතෙක්. ඉතින් ඒක නිසා මේ කෝඳුරුවත් සුද්ධ ජීවියෙක් වෙන්නේ නැහැ. ඒ අනුව ප්‍රශ්නාංක 1 සුද්ධ ජීවියෙකු සඳහා උදාහරණයක් නම් ඊස්ට් කියන පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. පිළිතුරු අංක 3. හොඳයි අපි ඊළඟට බලමු ප්‍රශ්නාංක 2 සුද්ධ ජීවීන් පූති භවණය කරන ආහාර වර්ග මොනවාද? අපි දන්නවා අපි අධ්‍යයනය කරලා තියෙනවා සුද්ධ ජීවීන්ගෙන් විවිධ වාසිදායක සහ අවාසිදායක බලපෑම් තියෙනවා. ඉතින් මේ වගේ සුද්ධ ජීවීන්ගේ තියෙන අවාසිදායක බලපෑමක් තමයි ආහාර නරක කිරීම. මේ විදිහට සුද්ධ ජීවීන් විවිධ ආහාර වර්ග නරක කිරීම අපි විවිධ නම් වලින් හඳුන්වනවා. කාබෝහයිඩ්‍රේට් ආහාර නරක කරනවා නම් පැසීම ලෙසත්, ලිපිඩ ආහාර නරක කරනවා නම් මුඩු වීම ලෙසත්, ප්‍රෝටීන ආහාර නරක කරනවා නම් අපි පූති භවණය ලෙසත් හඳුන්වනවා. ඉතින් ඒ સિદ્ધාන්ත කරුණුත් එක්ක අපිට පුළුවන් සුද්ධ ජීවීන් පූති භවණය කරන ආහාර වර්ගයේ කුමක්ද කියලා අහුවොතින් ප්‍රෝටීන බහුල ආහාර කියලා පිළිතුරු අංක 2 අපිට ඒ සඳහා තෝරන්න පුළුවන්. ඒ අනුව ප්‍රශ්න අංක 2ට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. ඒකත් සුද්ධ ජීවීන් හා සම්බන්ධව අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. සීනි ද්‍රාවණයක් මත ඊස්ට් ක්‍රියාකාරීත්වය නිසා නිපද වෙන වායුව නම්. ඔයාලට මතක ඇති පළවෙනි පාඩමේ ලස්සනම ක්‍රියාකාරකමකින් තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. සුද්ධ ජීවීන් විවිධ ආහාර වර්ග නරක කරනවා කියලා අපි පෙර ප්‍රශ්නයේදී සාකච්ඡා කරා. ඉතින් සීනි ද්‍රාවණයක් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට බහුල ආහාරයක්. ඊස්ට් කියන්නේ සුද්ධ ජීවියෙක්. ඉතින් එහෙනම් මෙතනදී අනිවාර්යයෙන්ම සිදුවන්නේ පැසීමේ ක්‍රියාවලිය. අපි ඉගෙනගෙන තියෙනවා මේ පැසීමේ ක්‍රියාවලියේදී නිපද වෙන වායුවක් තියෙනවා. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ අනුව අපිට සීනි ද්‍රාවණයක් මත ඊස්ට් ක්‍රියාකාරීත්වය නිසා
නිපදෙන වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා අපිට පිළිතුර තීරණය කරන්න පුළුවන්. ඒ අනුව ප්‍රශ්නාංක 3ට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට අපෙන් නැවතත් අහන්නේ සුද්ධජීවීන්ගේ බලපෑම් පිළිබඳව ප්‍රශ්නාංක 4දී අපෙන් අහන්නේ සුද්ධජීවීන්ගෙන් මිනිසාට සිදුවන අහිතකර බලපෑමක් වන්නේ. මම පෙරත් සඳහන් කරා මේ සුද්ධජීවීන් අපිට හිතකර බලපෑම්, ඒ වගේම අහිතකර බලපෑම් ගෙනල්ලා දෙනවා. ඒ අතර මෙතනදී අහන්නේ අහිතකර බලපෑමක් වන්නේ. අපි බලමු පිළිතුරු වල මොනවද දීලා තියෙන්නේ කියලා. පිළිතුරු අංක 1. මැරුණු ශාක හා සත්ව කොටස් වියෝජනය කිරීම. අපි සාමාන්‍ය එදිනෙදා භාවිතා කරන දි รา පත් කිරීම. ඔව්, මැරුණු ශාක හා සත්ව කොටස් දි รา පත් කරන්න ප්‍රධාන වශයෙන්ම දායක වෙනවා බැක්ටීරියා සහ දිලීර කියන සුද්ධජීවී කාණ්ඩ. ඉතින් මේ විදිහට මැරුණු ශාක හා සත්ව කොටස් වියෝජනය කිරීම නිසා තමයි අපිට gedara මිදුලේ වුණත් ඇවිදගෙන යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ගස් වලින් වැටෙන කොළ මේ වගේ දේවල් අපේ මිදුල එකතු වෙලා අපිට මිදුල හරහා ගමන් කරන්නවත් හැකියාවක් නැති වෙනවා. ඉතින් සුද්ධජීවීන් මේ කොළ රොඩු දි รา පත් කිරීම නිසා අපිට ඒ අපහසුතාවය මගහරව ගන්න හැකි වෙලා තියෙනවා. ඒ අනුව මැරුණු ශාක හා සත්ව කොටස් වියෝජනය කිරීම සුද්ධජීවීන්ගේ හිතකර බලපෑමක් විදියට අපිට සලකන්න පුළුවන්. පිළිතුරු අංක 2 තියෙන්නේ මොකද්ද කියලා බලමු. සුද්ධජීවීන් භාවිතා කර විවිධ කර්මාන්ත සිදු කිරීම. ඔයාලා මේ වෙනකොටත් ඉගෙනගෙන ඇති සුද්ධජීවීන් භාවිතා කරලා සිදු කරන විවිධ කර්මාන්ත. බේකරි කර්මාන්තය, මුදවාපු කිරි කර්මාන්තය, කොහු කර්මාන්තය, විනාකිරි කර්මාන්තය මේ වගේ බොහෝ දේවල් අපි සුද්ධජීවීන් භාවිතා කරලා තමයි සිදු කරන්නේ. ඉතින් මේ විදිහට සුද්ධජීවීන් භාවිතා කරලා විවිධ කර්මාන්ත සිදු කිරීම මිනිසාට හිතකර බලපෑමක්. අපි ප්‍රශ්නාංක 4ට අදාළව ලබා දීලා තියෙන පිළිතුරු වල පිළිතුරු අංක 3 බලමු. පෘෂ්ඨමත වර්ධනය වීම නිසා ආර්ථික හානි සිදුවීම. අපි දන්නවා සුද්ධජීවීන්ගේ සිදුවෙන තවත් අහිතකර බලපෑමක් තමයි පෘෂ්ඨ දුර්වර්ණ කිරීම. ඉතින් මේ පෘෂ්ඨමත වර්ධනය වෙලා ඒවායේ ආර්ථික වටිනාකම අඩු කරමින් අපේ ආර්ථිකයට හානි ගෙනල්ලා දෙනවා. ඉතින් ඒක නම් සුද්ධජීවීන්ගේ අහිතකර බලපෑමක් කියලා ඔයාලා හොඳට ඉගෙනගෙන ඇති. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී නැත්නම් එදිනෙදා ජීවිතේදී පුස්කාල කියලා කියන්නේ මෙන්න මේ විදිහට පෘෂ්ඨමත සුද්ධජීවීන් වර්ධනය වීම. ඉතින් එතකොට ඔයාලා දන්නවා ඒ භාණ්ඩවල, ඒ වස්තුවල ආර්ථික වටිනාකම ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒක සුද්ධජීවීන්ගේ තියෙන අහිතකර බලපෑම. අපි බලමු පිළිතුරු අංක 4. ජෛව පාලන ක්‍රමයක් ලෙස පලිබෝධකීන් පාලනය කිරීම. පලිබෝධකීන් කියන්නේ කවුද? අපේ වගාවට හානි කරන ඕනම ජීවියෙක් අපිට හඳුන්වන්න පුළුවන් පලිබෝධකයෙක් කියලා. ඉතින් මේ පලිබෝධකීන් විදියට ක්‍රියා කරන ජීවීන් විනාශ කරන්න ඇතැම් අවස්ථාවලදී සුද්ධජීවීන් යොදා ගන්නවා. ඉතින් මේ විදියට ජීවියෙක් නැති කරන්න විනාශ කරන්න තවත් සුද්ධජීවියෙකු භාවිතා කරන නිසා මේ ක්‍රමයට අපි කියනවා ජෛව පාලන ක්‍රමය කියලා. ඉතින් මේ විදියට පලිබෝධකීන් පාලනය කිරීම මිනිසාට හිතකර බලපෑමක් වෙනවා. ඒ අනුව ප්‍රශ්නාංක 4ට පිළිතුරු විදියට අපිට පිළිතුරු අංක 3 තෝරන්න පුළුවන්. පෘෂ්ඨමත වර්ධනය වීම නිසා ආර්ථික හානි සිදුවීම කියන පිළිතුර. ඊළඟට අපි බලමු සුද්ධජීවීන්ගේ නැතිවෙන තවත් අවාසිදායක බලපෑමක් පිළිබඳව අපෙන් අහලා තියෙනවා. ඒ තමයි රෝග ඇති කිරීම. ප්‍රශ්නාංක 5 අපෙන් අහන්නේ ලිෂ්මානියාව රෝගය සාදනු ලබන්නේ. අපි දන්නවා ලිෂ්මානියාව රෝගය සාදනු ලබන්නේ ප්‍රොටෝසෝවාවෙකු විසින්. ඒ අනුව අපිට එක්වරම පිළිතුරු තෝරගන්න පුළුවන් පිළිතුරු අංක 4 කියලා. අපි දන්නවා සුද්ධජීවී කාණ්ඩයක් කරන වෛරස, ඩෙන්ගු, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගී තත්ත්ව ඇති කරනවා. බැක්ටීරියා සලකුවතින් ඔයාලට මතක ඇති අපේ පෙළ පොතේ සඳහන් කරලා තියෙනවා ක්ෂය රෝගය වගේ රෝග ඇති කරන්න හේතු වෙන්නේ මේ බැක්ටීරියා කියන සුද්ධජීවී කාණ්ඩය. දිලීර සලකුවතින් අලුහම්, දද ඔයාලත් අහලා ඇති. වැඩිහිටි ඔයාලගේ සහෝදර සහෝදරියෝ, අම්මලා තාත්තලා මේ වගේ දද අලුහම් හැදිලා තිනවා කියලා. ඉතින් මේ වගේ රෝගී තත්ත්ව ඇති කරන්න හේතු වෙන්නේ දිලීර. ඒ අනුව ලිෂ්මානියාව රෝගය සාදනු ලබන්නේ කියන ප්‍රශ්නයට පිළිතුරු විදියට අපිට ගන්න පුළුවන් ප්‍රොටෝසෝවා කියන පිළිතුරු අංක 4. ඊළඟට අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න අංක 6ට පිළිතුරු සපයන්න. සත්ත්ව විවිධත්වය හා සම්බන්ධව ප්‍රශ්නයක් තමයි අපෙන් අහලා තියෙන්නේ. දේහය අරීය සමමිතියක් දක්වන සත්වයා කවුද? අරීය සමමිතිය. මොකද්ද මේ අරීය සමමිතිය කියලා කියන්නේ? දේහයේ මධ්‍යක්ෂය විවිධ අරයන් ඔස්සේ සමාන කොටස් දෙකකට නැත්නම් එක මත එක පිහිටන ආකාරයට සමාන කොටස් දෙකකට වෙන් කිරීමේ හැකියාවට තමයි අපි කියන්නේ අරීය සමමිතිය කියලා. ඉතින් මේ වචනය මට
මතක විදියට ඔයාලා ගණිතයේදීත් ඉගෙන ගන්නවා. වෘත්තයක සමමිතික භාවය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඔයාලා ඒකෙත් ඉගෙන ගන්නවා අරීය සමමිතියක් තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අදහසක් තමයි මේ අරීය සමමිතියට අදාළ සතුන් පිළිබඳවත් අපිට කතා කරන්න තියෙන්නේ. අපි දන්නවා සත්ත්ව කාණ්ඩ වලින් අපි අධ්‍යයනය කරන කොටස් වලට අදාළව අරීය සමමිතියක් තියෙන්නේ නිඩාරියාවන්ගේ එහෙම නැත්නම් සිලෙන්ඩරේටා කාණ්ඩයට අයත් සතුන්ගේ. ඉතින් ඒ අනුව අපිට පැහැදිලි පිළිතුරක් දිස් වෙනවා පිළිතුරු අංක 2 ඒ තමයි ලොඩියා. මොකද හේතුව ලොඩියා කියන සත්වයා අයත් වෙන්නේ නිඩාරියා සත්ත්ව කාණ්ඩයට. බලමු ගොළු බෙල්ලා මොලුස්කාවේ කවචයක් තියෙන සතුන් සමහර විට මේකට අයත් වෙනවා. ඔවුන්ගේ නම් අපිට සමමිතියක් පැහැදිලිව දැක ගන්න අමාරුයි. නමුත් ගොළු බෙල්ලා, සමනලයා, බත්කූරා මෙන්න මේ වගේ කට්ටියගේ අපිට හඳුනා ගන්න පුළුවන් ද්විපාර්ශ්වික සමමිතියක්. ඒ අනුව ප්‍රශ්නාංක 6 අපේ හර තියෙන දේහේ අරීය සමමිතියක් දක්වන සත්වයානේ. ඉතින් ඒ අනුව අපිට පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් ඉන්නේ පිළිතුරු අංක 2 ලොඩියා. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ නැවතත් සත්ත්ව විවිධත්වය හා සම්බන්ධ ප්‍රශ්නයකට. ප්‍රශ්නාංක 7 ඇසිපිය රහිත ඇස් දරන සතුන් අයත් වන කාණ්ඩය වන්නේ. ඇසිපිය රහිත ඇසිපිය නොමැති සතුන් අයත් වන සත්ත්ව කාණ්ඩය. අපි දන්නවා අපි ඉගෙන ගන්න සත්ත්ව කාණ්ඩ අතරින් රෙප්ටීලියාවන්ට සියලුම උරගයින් අයත් වෙනවා. ඒ වගේම මැමේලියාවන්ට සියලුම ක්ෂීරපායින් අයත් වෙනවා. ඇම්ෆිබියාවන්ට සියලුම උභයජීවීන් අයත් වෙනවා. පිස්කේස් කියන සත්ත්ව කාණ්ඩයට අයත් වන සියලුම මත්ස්‍යයි. ඉතින් මේ සත්ත්ව කාණ්ඩ වලින් ඇසිපිය රහිත නැත්නම් ඇසිපිය නොමැති සතුන් අයත් වෙන්නේ පිස්කේස් කියන සත්ත්ව කාණ්ඩයට නැත්නම් සියලුම මත්ස්‍යයන් අයත් වෙන සත්ත්ව කාණ්ඩයට වල දන්නවා. මත්ස්‍යයන් දිහා බැලුවට පස්සේ ඔවුන්ගේ ඇසිපිය පවතින්නේ නැහැ. ඔවුන්ගේ ඇසිපිය රහිතයි කියලා. ඒ අනුව ප්‍රශ්නාංක 7ට පිළිතුරු විදියට අපිට තෝරගන්න පුළුවන් පිළිතුරු අංක 4 පිස්කේස් සත්ත්ව කාණ්ඩය. ඊළඟට අපි නැවතත් 8 වෙනි ප්‍රශ්නයේදීත් සත්ත්ව විවිධත්වය පිළිබඳව ප්‍රශ්නයකට අදාළව තොරතුරු සාකච්ඡා කරමු. 8 වෙනි ප්‍රශ්නයේත් අහලා තියෙන නිඩාරියා කාණ්ඩයට අයත් සතෙකු වන්නේ නැත්නම් නිඩාරියා කාණ්ඩයට අයත් වන්නේ. අපි දන්නවා දැන් පෙර ප්‍රශ්නයකත් අපි සාකච්ඡා කරා නිඩාරියාවන්ට අරීය සමමිතියක් තියෙන දෙහේ. ඉතින් මේකට අයිති වෙන ප්‍රධාන සතෙකු විදියට අපි ඉස්සෙල්ලා ලොඩියා කියන පිළිතුර තේරුවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට පිළිතුරු විදිහට දීලා තියෙන්නේ මුහුදුමල, පත්තාපණුවා, බූවල්ලා, ගැඩවිලා. ඉතින් අපි 6 වසරේ ඉඳලා දන්න හුරු පුරුදු සත්‍යයක් පිළිබඳව තමයි පළවෙනි පිළිතුරේම තියෙන්නේ. ඒ තමයි මුහුදුමල. අපි දන්නවා මුහුදුමල කියන සත්වයා නිඩාරියා කාණ්ඩයට අයත් වෙන සත්වයෙක්. ඒ වගේම මේ සත්වයාගේ තියෙන වැදගත්කම මෙයාට සංචරණය කරන්න බෑ. චලන දක්වන්න විතරයි පුළුවන්. ඒකට හේතුව තමයි මෙයා ඔත් ජීවිත ගත කරන්නේ. ඉතින් මේ පිළිබඳව 6 වසරේ දිගින් දිගටම ප්‍රශ්න අහුවා ඔයාලට මතක ඇති. ඉතින් ඒ අනුව නිඩාරියා කාණ්ඩයට අයත් වන්නේ මුහුදුමල කියන සත්වයා අපිට පිළිතුරු විදිහට තෝරන්න පුළුවන්. ඒ වගේම අනිත් පිළිතුරු දිහා අපි බැලුවොත් පත්තාපණුවා කියන්නේ ඇනලීඩා කාණ්ඩයට අයත් සත්වයෙක්, බූවල්ලා කියන්නේ මොලුස්කා සත්ව කාණ්ඩයට අයත් සත්වයෙක්, ගැඩවිලා කියන්නේ ඒත් ඇනලීඩා සත්ව කාණ්ඩයට අයත් සතෙක්. ඒ අනුව අපිට පිළිතුරු තහවුරු වෙනවා 8 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු අංක 1. ඊළඟට අපි 9 වෙනි ප්‍රශ්නයට සූදානම් වෙන්නේ පිළිතුරු සාකච්ඡා කරන්නට. බාහිර කන්පති සහිත කන් ඇති ස්වේද ග්‍රන්ථි හා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ඇති සත්ව කාණ්ඩය වන්නේ. ඉතින් අපි සත්ව කාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට මේ පිළිබඳව අහන්න ලැබුණා මේක මේ තොරතුරු නැත්තම් මේ ලක්ෂණ තියෙන්නේ ක්ෂීරපායින්ගේ. ඉතින් මේක ක්ෂීරපායින්ට ආවේනික ලක්ෂණ කිහිපයක් බාහිර කම්පති පැවතීම, ස්වේද ග්‍රන්ථි පැවතීම, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි පැවතීම, කිරි ශ්‍රාවය කරන ක්ෂීර ග්‍රන්ථි පැවතීම. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්නේ මැමේලියා සත්ව කාණ්ඩයේ පමණයි. ඒ අනුව අපි බලමු පිළිතුරු. ඇම්ෆිබියා සියලුම උභයජීවීන් අයත් වෙන්නේ, පිස්කේස් සියලුම මත්ස්‍යයන් අයත් වෙන්නේ, මැමේලියා සියලුම ක්ෂීරපායින් අයත් වෙන්නේ, රෙප්ටීලියා සියලුම උරගීන් අයත් වෙන්නේ. ඒ අනුව පිළිතුරු අංක 3 සියලුම ක්ෂීරපායින්ගේ තමයි මේ බාහිර කන්පෙති සහිත කන්, ඒ වගේම ස්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වගේ සුවිශේෂී ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්නේ. ඒ අනුව ප්‍රශ්නාංක 9ට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ඊළඟට අපි 10 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරනවා. ශාක විවිධත්වය හා සම්බන්ධව අහලා තියෙන ප්‍රශ්නයකට තමයි අපි පිළිතුරු සොයන්න සූදානම් වෙන්නේ. ආරෝහක මුල් දක්නට ලැබෙන
ශාක මොනවාද? ආරෝහක මුල්. වෙනත් ආධාරකයක එතිලා ඉහළට වර්ධනය වෙන්න උපකාරී වෙන මුල් වලට අපි කියනවා ආරෝහක මුල් කියලා. ඉතින් මේ මුල් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරන වැල් වල තමයි හඳුනා ගන්න පුළුවන්. වැල් වර්ගවල. ඉතින් අපි බලමු මොනවද පිළිතුරු විදියට අපිට ලැබිලා තියෙන්නේ කියලා. පිළිතුරු අංක 1. දලුක් හා පතොක්. අපිට දලුක් හා පතොක් ගැන සාකච්ඡා කරනකොට අපිට මුලට වඩා කඳ තමයි මතක් වෙන්නේ. ඒකට හේතුව තමයි මේ දලුක් හා පතොක් කියන හඳන් වල පොළ පැහැයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ කටියට ප්‍රභා සංශ්ලේෂණය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් මේ කඳන් වලට අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂී කඳන් කියලා. අපි දෙවෙනි පිළිතුර බලමු. දෙවෙනි පිළිතුරේ තියෙන්නේ බුලත් හා ගම්මිරිස්. අපි සාමාන්‍ය ජීවිතයේදී බොහෝ දැකලා තියෙන මේ මුල් ඔබ හොඳින් දැකලා ඇති. ඔබේ ගෙවත්තේ තියෙන පොල් ගහක, අඹ ගහක මේ වගේ මුල් මගින් ඒ ගසට සම්බන්ධ වෙලා මේ බුලත් ගම්මිරිස් වගේ ශාක ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ බුලත් හා ගම්මිරිස් කියන ශාක සැලකුවට පස්සේ ඒ වායේ ආරෝහක මුල් අපිට දක ගන්න පුළුවන්. පිළිතුරු දෙකම නිවැරදි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් පිළිතුරු අංක 3 අපි බලමු. ඕකිඩ් හා වැනිලා. අපි ඕකිඩ් ශාකයේ සැලකුවොත් අපි දන්නේ ඔය වායු මුල් තියෙනවා. වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කිරීමේ හැකියාවක් ඒ සුදු පැහැති කුඩා වායු මුල් වලට තියෙනවා. ඔබ දැකලා ඇති ඕකිඩ් ශාකවල මේවා තියෙනවා. වැනිලා කියන ශාකයේත් අපිට ඒ වගේ ආරෝහක මුල් වලට සමාන ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. නමුත් පිළිතුරු අංක 4 තියෙන බතල හා ඩේලියා කියන ශාකවල අපිට ආරෝහක මුල් නෙවෙයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදන ආහාර ගබඩා කර ගන්නා මුල්. ඉතින් මේ වගේ මුල් වලට අපි කියන්නේ සංචිත මුල් කියලා. ඉතින් මේ බතල හා ඩේලියා වල අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සංචිත මුල්. ඒ අනුව ප්‍රශ්න අංක 10ට පිළිතුරු විදිහට අපිට තෝරගන්න වෙන්නේ බුලත් හා ගම්මිරිස් කියන පිළිතුරු අංක 2 තමයි අපිට ප්‍රශ්නය වෙනුවෙන් පිළිතුරු ලෙස තෝරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි සූදානම් වෙන ප්‍රශ්න අංක 11ට අවධානය යොමු කරන්න. භූගත කඳක කාර්යයක් නොවන්නේ. භූගත කඳක් පොළව අභ්‍යන්තරයේ පසට යටින් පිහිටන කඳන් වලට තමයි අපි කියන්නේ භූගත කඳක් කියලා. ඉතින් මේ භූගත කඳන් බොහෝ ශාක වලට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා. අපෙන් අහන්නේ භූගත කඳක කාර්යයක් නොවන්නේ. 1. ජලය සංචිත කිරීම. 2. ප්‍රභා සංශ්ලේෂණය කිරීම. 3. ආහාර සංචිත කිරීම. 4. ශාකයට සන්ධාරණයක් ලබා දීම. අපි දන්නවා බොහෝ භූගත කඳන් වල ජලය ගබඩා වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ආහාර ගබඩා වෙලා තියෙනවා. කෙසෙල් වගේ ශාකයක් සැලකුවොත් ඒ ශාකයට සන්ධාරණය ගෙන දෙන්නත් මේ භූගත කඳ දායක වෙනවා. නමුත් ප්‍රභා සංශ්ලේෂණය කිරීම අපි හැමෝටම ගැටලුවක්. ඇයි එහෙම කියන්නේ? අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ ආලෝකයේ තියෙනකොට. ඉතින් අපි දන්නවා භූගත කඳක් තියෙන්නේ පොළවෙන් යට. මේ වගේ පොළවෙන් යට භූගත කඳක් තියෙනකොට ඒ භූගත කඳ වෙත ආලෝකය ලැබෙන්නේ කොහොමද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් ආලෝකය ලබා ගන්න අපහසු බැහැ. ඉතින් ඒක නිසා භූගත කඳකට ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් නැහැ. අනිත් සියලු කාර්යයන් ඉටු කරන්න පුළුවන් වුණත් ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් භූගත කඳකට පවතින්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ සඳහා අවශ්‍ය ආලෝකය නොලැබී යාම. ඒ අනුව ප්‍රශ්න අංක 11 භූගත කඳක කාර්යයක් නොවන්නේ අපිට පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම පිළිතුරු අංක 2. ඊළඟට අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න අංක 12ට අවධානය යොමු කරන්න. පත්‍ර තුල ජලය ගබඩා කර තබා ගන්නා ශාකයක් නම්. පත්‍ර තුල ජලය ගබඩා කර තබා ගන්නා ශාකයක්. අපි පිළිතුරු අංක 1 වෙත අවධානය යොමු කරොත් ඒකේ කෝමාරිකා තියෙන්නේ. අපි දන්නවා කෝමාරිකා ශාක පත්‍රයක් බොහොම මාංශල ස්වභාවයක් තියෙනවා. ඒක දෙකට කැඩුවොත් අපිට පුළුවන් දියරමේ ස්වභාවයෙන් මේ ජලය වගේ දෙයක් ගලාගෙන යනවා හඳුනා ගන්න. ඉතින් ඒ අනුව අපිට ඉගෙනගෙන තියෙනවා අපි අත්දකලා තියෙනවා මේ කෝමාරිකා ශාක පත්‍ර තුල ජලය ගබඩා වෙලා තියෙනවා කියලා. නමුත් පිළිතුරු අංක 2 තියෙන කස පිළිතුරු අංක 3 තියෙන අරලිය වගේ ශාක සැලකුවොතින් ඒ වායේ තියෙන ශාක පත්‍ර බොහොමයක් උත්සේදනය අවම කර ගැනීමට තමයි හැඩ ගැහිලා තියෙන්නේ. පත්‍ර තුල ජලය ගබඩා කර ගැනීමට නෙවෙයි පත්‍ර තුල තියෙන ජලය ඒකෙන් ඉවත් වෙලා යන එක වළක්ව ගන්න තමයි මේ කස අරලිය වගේ ශාක පත්‍ර හැඩ ගැහිලා තියෙන්නේ. බිගෝනියා ශාකය සැලකුවට පස්සේ අපිට පැහැදිලිව මතක් වෙනවා එයාට පුළුවන්
ශාක පත්‍රයෙන් නව ශාක බිහි කරන්න. ඒ අනුව මේ බිගෝනියා කියන ශාක පත්‍රයේ ප්‍රචාරණ හැකියාවක් පවතිනවා. ඒ අනුව අපිට ලබා දීලා තියෙන පිළිතුරුත් එක්ක සංසන්දනය කරාට පස්සේ අපිට පත්‍ර තුල ජලය ගබඩා කර තබා ගන්නා ශාකයක් විදිහට කෝමාරිකා ශාකය පිළිතුරු අංක 1 ඒ සඳහා තෝරන්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ප්‍රකාශ කිහිපයක් දීලා ඒකේ සත්‍ය අසත්‍යභාවය හඳුනාගෙන ඒ ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියන ප්‍රශ්නය තමයි අපිට දීලා තියෙන්නේ. ඒ අනුව අපි බලමු අපිට ලබා දීලා තියෙන ප්‍රකාශ කිහිපේ පිළිතුරු අංක 1 කැරට් මුදුන් මුලේ ආහාර සංචිත කරයි. ඔව් අපි දන්න කාරණයක් තමයි කැරට් වල ආහාර සංචිත කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් එක් කැරට් ශාකයක් සැලකුවොත් අපිට බොහෝ අවස්ථාවලදී වැඩිමනක් අවස්ථාවලදී අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්නේ එක් ශාකයක එක් අලයක්. අපි දන්නවා ශාකයක් සැලකලා වාසයේගේ මුදුන් මුල් තියෙන්නේ එකයි. ඒ කියන්නේ මේ කාරණා දෙක අනුව අපිට සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් කැරට් වල ආහාර ගබඩා වෙලා තියෙන්නේ මුදුන් මුලේ කියලා. නැවතත් මම පැහැදිලි කරන්නම්. කැරට් කියන්නේ තනි මුදුන් මුලක් තියෙන ශාකයක්. ඒ වගේම කැරට් වල අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්නේ තනි අලයක්, එක් අලයක් විතරයි. ඒ අනුව අපිට පැහැදිලි කැරට් වල මුදුන් මුලේ තමයි ආහාර ගබඩා වෙලා තියෙන්නේ කියලා. නමුත් මඤ්ඤොක්කා වගේ ශාකයක් හිතන්නකො. ඒ වගේ අපි දන්නවා මඤ්ඤොක්කා ශාකයක අපිට අල කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ වායේ ආහාර ගබඩා වෙන්නේ පාර්ශ්වික මුල් වල. ශාකයක් සාකෝදින් පාර්ශ්වික මුල් කිහිපයක් තියෙන්න පුළුවන්. ඒක නිසා අල කිහිපයක් හැදෙන්න පුළුවන් ඒ වගේ පාර්ශ්වික මුල් වල ආහාර ගබඩා වෙනවා. ඉතින් ඒ අනුව අපේ පිළිතුර තවත් තහවුරු වෙනවා. පිළිතුරු අංක 1 තියෙන කැරට් මුදුන් මුලේ ආහාර සංචිත කරයි කියන ප්‍රකාශය අපිට සත්‍ය ප්‍රකාශයක් විදිහට සලකන්න පුළුවන්. පිළිතුරු අංක 2 බලමු. නුග කරුමුල් සහිත ශාක විශේෂයකි. ඔව් අපි දන්නවා නුග ශාකයේ අතු වලින් හටගන්නා මුල් විශේෂයක් තියෙනවා. ඒවා තමයි කරුමුල්. ඒවා අතු වලට ආධාරකයක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. ඒ අනුව නුග කියන්නේ කරුමුල් සහිත ශාක විශේෂයක්. අපිට දෙවෙනි පිළිතුරත් නිවැරදි පිළිතුරක් විදිහට සලකන්න පුළුවන්. පිළිතුරු අංක 3 බලමු. peer ශාකයේ පත්‍ර කඳ වටා සර්පිලාකාරව පිහිටයි. ඒ ප්‍රකාශය පිළිබඳව නම් අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව තමයි peer ශාකයේ පත්‍ර පිහිටන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට යන විදිහට. ඔයාලට මතක ඇති අපේ පෙළ පොතේ පැහැදිලි රූප සටහනක් මේ පිළිබඳව තියෙනවා. peer ශාකයේ පත්‍ර පිහිටන්නේ කඳ වටේ ප්‍රතිවිරුද්ධව යන විදිහට. ඉතින් මේ ප්‍රශ්නේ දීලා තියෙන කඳ වටා සර්පිලාකාරව පත්‍ර පිහිටන්නේ කැන්ද වගේ ශාකයක. ඔබට පුළුවන් පෙළ පොත ආධාරයෙන් මේ පිළිතුර වඩාත් තහවුරු කරගන්න. ඒ අනුව peer ශාකයේ කඳ වටා පත්‍ර සර්පිලාකාරව නෙවෙයි ප්‍රතිවිරුද්ධ ආකාරයට තමයි සම්බන්ධ වෙලා තියෙන. ඒ අනුව පිළිතුරු අංක 3 අපිට අසත්‍ය ප්‍රකාශයක් විදිහට සලකන්න පුළුවන්. අපි බලමු පිළිතුරු අංක 4. උක්ෂාක වායව කඳේ ආහාර සංචිත කරයි. උක්ෂාකය අපි දන්නවා අපිට සීනි නිපදවන්න දායක වෙන්නේ මේ උක්ෂාකය. ඒකේ වායව කඳේ තමයි ආහාර සංචිත කරන්නේ. පොළොව මට්ටමින් ඉහළ පීඩන කඳට තමයි අපි කියන්නේ වායව කඳ කියලා. ඉතින් මේ වායව කඳේ සංචිත කරන ආහාර වලින් තමයි ඒකේ තියෙන සුක්‍රෝස් වලින් තමයි අපි භාවිතා කරන සීනි නිපදවා ගන්න. ඒ අනුව ප්‍රශ්නාංක 13 පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා අපෙන් අහලා තියෙනවා. ඒ අනුව අපිට පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් ඉන්නේ පිළිතුරු අංක 3 peer ශාකයේ පත්‍ර කඳ වටා සර්පිලාකාරව පිහිටයි කියන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් විදිහට අපිට තෝරන්න පුළුවන්. අපි ප්‍රශ්නාංක 14 වෙත අවධානය යොමු කරමු. ප්‍රත්‍යස්ථතාව දැකිය හැකි ද්‍රව්‍ය වන්නේ. මොකද්ද මේ ප්‍රත්‍යස්ථතාවය කියලා කියන්නේ? බලයක් යොදා ඇදීමේදී ඇදීමට ලක්වීමත් නැවත බලය නිදහස් කළ විට මුල් පිහිටුමට පැමිණීමත් කියන ලක්ෂණයට තමයි අපි කියන්නේ ප්‍රත්‍යස්ථතාවය කියලා. සරලව කිව්වොත් ඇද්දොතින් ඇදෙනවා අතහැරියොතින් ආපහු ඒ තිබුණ පිහිටුමටම එනවා. ඉතින් මෙන්න මේක තමයි අපි සරලව ප්‍රත්‍යස්ථතාවය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ලක්ෂණය තියෙන්නේ රබර්, ඔට්ටපාලු, ඉලාස්ටික් පටි මෙන්න මේ වගේ ද්‍රව්‍යවල තමයි අපිට මේ ප්‍රත්‍යස්ථතාවය හඳුනා ගන්න පුළුවන්. ඒ යන අපේ පිළිතුරු දිහා බැලුවොත් අපිට පැහැදිලි පිළිතුරක් පේනවා පිළිතුරු අංක 1. ඒ තමයි රබර්. ඉතින් මේ රබර් වල ප්‍රත්‍යස්ථතාවය හොඳින් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්ලාස්ටික් සැලකුවොත් අපිට ප්‍රත්‍යස්ථතාවයක් හඳුනා ගන්න බැහැ. ඒ වගේම පිළිතුරු අංක 3 තියෙන ගෙන්දගම් එහෙම නැත්නම් සල්ෆර් මේවායේ ප්‍රත්‍යස්ථතාවයක් හඳුනා ගන්න බැහැ. ඒකට හේතුව ඒවායට කුඩා බලයක් යදුවට පස්සේ ඒවා කැබලි වලට කැඩලා යනවා. ඒවා ඇතිනේ භංගුර ගුණයක්.
ඉතින් යකඩ කියන්නේ අපි මිනිසා වැඩිපුරම භාවිතා කරන ලෝහය. ඉතින් මේ ලෝහවල ප්‍රත්‍යස්ථාවය හඳුනා ගැනීම අසීරුයි. ඒක නිසා අපිට පිළිතුරු විදිහට ගන්න වෙන්නේ පිළිතුරු අංක 1 රබර් ප්‍රත්‍යස්ථාවය දැකිය හැකි ද්‍රව්‍යයක් විදිහට අපිට තෝරන්න පුළුවන්. ප්‍රශ්න අංක 15 ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයන් වෙනුවේ පහත කවරක්ද? ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයන්. අපි දන්නවා අපි හඳුනාගෙන තියෙන මූලද්‍රව්‍ය අපි ලෝහ අලෝහ විදිහට වර්ග කරනවා. ඒකෙන් වැඩිපුරම තියෙන ලෝහ. මේ ලෝහ හොඳට මතක තියාගන්න දූල පුතාලා. ලෝහ බොහොමයක් පවතින්නේ ඝන ස්වභාවයේ. ඔබ දන්න යකඩ, ඇලුමිනියම්, සින්ක්, තාඹ මේ වගේ ලෝහ සියල්ලම තියෙන ඝන ස්වභාවය කියලා ඔබ හොඳින් දන්නා කාරණා. ඉතින් ඒ අනුව නමුත් අපෙන් අහන්නේ ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයක්. මේ පවතින ලෝහ අතරින් එකම එක්කෙනෙක් විතරක් ඉන්නවා ද්‍රව අවස්ථාවේ පවතින කෙනෙක්. මේක අපෙන් අහන සුලභ ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ඒ නිසා මේකට පිළිතුර ඔබ දැන සිටිය යුතුයි. ඒ අනුව ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයක් විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ රසදිය කියන ලෝහය. ඔබ දන්නවා උෂ්ණත්වමානවල මේ රසදිය ලෝහය භාවිතා වෙනවා. ඒ වගේම මේක ඉතාමත්ම විෂදායකයි. පසට එකතු වුණොත් පස දූෂණය වෙන්න පුළුවන්. ඒක නිසා මේ රසදිය භාවිතය නිපදවල තියෙන උපකරණ භාවිතා කරනකොට අපි බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒවා පසට එකතු නොවන විදියට, ජලයට එකතු නොවන විදියට අපි වග බලා ගන්න ඕනේ. නමුත් බ්‍රෝමීන් කියන්නේ ලෝහයක් නෙවෙයි. ඒ අනුව අපිට පිළිතුරක් විදියට අපිට ඒක ගන්න බෑ. සෝඩියම් කියන්නේ විද්‍යාගාරයේ ඔබට දකින්න පුළුවන් ලෝහයක්. ඝන ස්වභාවයේ පවතින්නේ. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි පිහියකින් උනත් කපන්න පුළුවන් මෘදු ස්වභාවයක් තියෙනවා. ඒක නිසා එය ලෝහයක් විදිහට සැලකුවත් ද්‍රව අවස්ථාවේ නොපවතින නිසා පිළිතුරු විදිහට ගන්න බෑ. රසදිය කියන්නේ අපේ පිළිතුර ද්‍රව අවස්ථාවේ පවතින එකම ලෝහය. ඔක්සිජන් කියන්නේ අපි හැමෝටම ශ්වසනය සඳහා දහනය සඳහා වැදගත් වෙන වායුමය සංඝටකයක්. ඉතින් ඒක වායු ස්වභාවයේ පවතින්නේ. ඒක නිසා අපිට පිළිතුරු විදිහට ගන්න බෑ. ඒ වගේම අලෝහ පැත්තට තමයි මෙයා අයිති වෙන්නේ. ඒ අනුව අපේ පිළිතුරු අංක 3 රසදිය තමයි ප්‍රශ්න අංක 15 සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට අපි සූදානම් වෙන්නේ 16 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. මිනිස් කනට ශ්‍රවණය කළ හැකි ධ්වනියේ සංඛ්‍යාත පරාසය. මිනිස් කනට ශ්‍රවණය කළ හැකි ධ්වනියේ සංඛ්‍යාත පරාසය. මොකද්ද මේ සංඛ්‍යාතය කියලා කියන්නේ? ඔයාලා ඉගෙනගෙන තිනවා සංඛ්‍යාත, කම්පන සංඛ්‍යාත. කම්පණය වෙන වස්තුවක් තත්පරයකදී එහෙම නැත්නම් ඒකක කාලයකදී සිදු කරන කම්පන සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාතය කියලා. මේක මනිනු ලබන ඒකකය වෙන්නේ හර්ට්ස්. ඒක සංකේතවත් කරන්නේ කැපිටල් H සහ සිම්පල් Z වලින්. ඉතින් මේ විදිහට පරිසරයේ බොහෝ ශබ්ද තිබුණත් අපිට මේ හැම ශබ්දයක්ම ඇහෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ඇති කරන කම්පනයන්ගේ සංඛ්‍යාත පරාසයකට අදාළ ශබ්ද විතරයි මිනිස් කනට ඇහෙන්නේ. ඉතින් මේ ඇහෙන සංඛ්‍යාත පරාසයට තමයි අපි කියන්නේ ශ්‍රව්‍යතා සීමාව. එහෙම නැත්නම් ශ්‍රව්‍යතා පරාසය කියලා. ඉතින් මේකේ අගය වෙන්නේ හර්ට්ස් 20ක් 20000ක් කියන අගය පරාසය තමයි අපිට ශ්‍රවණය කළ හැකි ශබ්ද සංඛ්‍යාත පරාසය වෙන්නේ. ඒ අනුව මිනිස් කනට ශ්‍රවණය කළ හැකි ධ්වනියේ සංඛ්‍යාත පරාසය වෙන්නේ හර්ට්ස් 20ක් 20000ක් කියන සංඛ්‍යාත පරාසය. ඒ අනුව ප්‍රශ්න අංක 16ට නිවැරදි පිළිතුර විදිහට අපිට පිළිතුරු අංක 2 තෝරන්න පුළුවන්. ඊළඟට අපි සූදානම් වෙන්නේ 17 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සාකච්ඡා කරන්න. ඝණයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය. ඝණයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය. අපි ඝණයක් ද්‍රවයක් බවට පත්වන දේ අධ්‍යයනය කරන සරල ක්‍රියාකාරකමක් ඔබට ගෙදරදී උනත් කරන්න පුළුවන්. ශීතකරණය ඇරලා ඒකේ තියෙන අයිස් කැටයක් අරගෙන මේසයක් උඩින් තියුවට පස්සේ අපිට මේ ඝණයක් ද්‍රවයක් බවට පත් වෙන බව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේක සිදුවෙන නියත උෂ්ණත්වයක් තියෙනවා. මේක ද්‍රව්‍ය සතු ලක්ෂණයක් වෙනවා. ඉතින් මෙන්න මේ ඝණයක් ද්‍රවයක් බවට පත් වෙන නිශ්චිත එහෙම නැත්නම් නියත උෂ්ණත්වයට අපි කියන්නේ ද්‍රවාංකය කියලා. ඝණයක් ද්‍රවයක් බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට අපි කියන්නේ ද්‍රවාංකය කියලා. අයිස් වලට අදාළව මේ ද්‍රවාංකය 0.0 සෙල්සියස් විදියට අපි දක්වනවා. ඉතින් අපි බලමු පිළිතුරු අංක 1 තියෙනවා ද්‍රවාංකය අපි සාකච්ඡා කරපු ද්‍රවාංකය කියන දේ. පිළිතුරු අංක 2 තියෙන තාපාංකය. බලමු තාපාංකය. තාපාංකය කියලා කියන්නේ ද්‍රවයක් වායුවක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය. ද්‍රවයක් වායුවක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා.
ඊළඟට ඝනත්වය අපිට ඉහළ පන්තිවලදී සම්පූර්ණ ඒකකයක් විදිහට අධ්‍යයනය කරන තියෙන ඝනත්වය ඒකක පරිමාවක ස්කන්ධයට තමයි අපි කියන්නේ ඝනත්වය කියලා. හිමාංකය ද්‍රවාංකයේම අනිත් පැත්ත. ඝණයක් ද්‍රවයක් බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට අපි ද්‍රවාංකය කියනකොට ද්‍රවයක් ඝණයක් බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට කියනවා හිමාංකය කියලා. විශේෂත්වයක් තියෙනවා එකම ද්‍රව්‍යයක් සැලකුවොත් ද්‍රවාංකය සහ හිමාංකය කියන අගයන් දෙකම එකයි. ඒ අනුව ඝණයක් ද්‍රවයක් බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය අපිට පිළිතුරු අංක 1 ද්‍රවාංකයේ විදිහට සලකන්න පුළුවන්. ප්‍රශ්න අංක 18 ලෝහයක් සතු ලක්ෂණයක් නොවන්නේ. ලෝහයක් සතු ලක්ෂණයක් නොවන්නේ. අපි ලෝහ පිළිබඳව ඉස්සෙල්ලත් අපි කතා කරා. මේ ලෝහවල ආවේනික දිස්නයක් තියෙනවා, රැවුදෙන හඬක් තියෙනවා, විදුලිය, තාපය වගේ දේවල් ගමන් කරන්න ඉඩ ලබා දෙනවා. බොහෝ විට ඝන ස්වභාවයේ තියෙන්නේ. මේ වගේ ලක්ෂණ බොහොමයක් අපි සාකච්ඡා කරනවා මේ ලෝහ පිළිබඳව. ඉතින් අපි 18 වෙනි ප්‍රශ්නේ අහන්නේ ලෝහයක් සතු ලක්ෂණයක් නොවන්නේ. තාපසන්නායකතාව. මොකද්ද මේ තාපසන්නායකතාව කියන්නේ? තාපසන්නායකතාවය කියලා කියන්නේ තාපය ගමන් කිරීමට ඉඩ සැලසීම නැත්නම් ඉඩ ලබා දීම. ඉතින් මේ ලෝහවලට පුළුවන් තාපය ගමන් කරන්න ඉඩ ලබා දෙන්න. ඒ කියන්නේ තාපසන්නායකතාව. එහෙනම් මේ තාපසන්නායකතාව ලෝහයක් සතු ලක්ෂණය. දෙවෙනි එක තන්්‍යතාව. තැලෙන සුළු බවද නැහැ. තැලෙන සුළු බව නෙවෙයි. මොකද්ද තන්්‍යතාවය කියලා කියන්නේ? බලයක් යොදා අදිනකොට ඒක කැඩෙන්නේ නැතුව කම්බියක්සේ ඇදෙන හැකියාවට තමයි අපි කියන්නේ තන්්‍යතාවය කියලා. ඉතින් මේකත් ලෝහයක් සතු ලක්ෂණයක්. රන් ආභරණ සකස් කරනකොට මේ රන් ලෝහයේ තන්්‍යතා ගුණය තාමත්ම ප්‍රයෝජනවත් විදියට රන් කරුවා භාවිතා කරනවා. ඊළඟ එක ආහන්නතාවය. මොකද්ද ආහන්නතාවය කියන්නේ? බලයක් යොදා තලනකොට කෑලි වලට කැඩෙන්නේ නැතුව තැලීමේ ගුණයට අපි කියනවා ආහන්නතාව කියලා. ඉතින් මේ ආහන්නතාවයත් ලෝහ සතු සුවිශේෂී ලක්ෂණයක්. අපි දන්නවා යකඩ වගේ ලෝහ භාවිතා කරලා උදළු, කැටි, පිහි මේ වගේ දේවල් හදන්නේ කම්මල තුල මෙන්න මේ ආහන්නතාව ගුණය පවතින නිසා. බංගුරතාව. මොකද්ද මේ බංගුරතාව කියලා කියන්නේ? කුඩා බලයක් යදුවට පස්සේ කැබලි වලට කැඩිලා යනවා නම් අපි ඒකට කියනවා බංගුරතාව කියලා. ඉතින් මෙන්න මේ බංගුරතාවය ලෝහවල හඳුන ගන්න බෑ. ඒවා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. ඒවා තියෙන්නේ අලෝහවල. උදාහරණයක් විදිහට අපි කිව්වා සල්ප කියන අලෝහේ මේ බංගුරතාවය අපිට හඳුන ගන්න පුළුවන්. ඒ අනුව ලෝහයක් සතු ලක්ෂණයක් නොවන්නේ බංගුරතාව අපිට පිළිතුරු අංක 4 තෝරන්න පුළුවන් 18 වෙනි ප්‍රශ්නය සඳහා. 19 වෙනි ප්‍රශ්නය සම්මත වායුගෝලීය පීඩනය යටතේ සංසුද්ධ ජලයේ තාපාංකය වන්නේ. සම්මත වායුගෝලීය පීඩනය අපි 1යි ATM කියලා අපි සලකනවා. සම්මත වායුගෝලීය පීඩනය මේ යටතේ සංසුද්ධ ජලයේ තාපාංකය වන්නේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. තාපාංකය කියලා කියන්නේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන නියත උෂ්ණත්වය. ඉතින් සම්මත වායුගෝලීය පීඩනය යටතේ සංසුද්ධ ජලය මුකුත් දිය වෙලා නැති පිරිසිදු ජලය සැලකුවට පස්සේ ඒකේ තාපාංකය වෙන්නේ සෙල්සියස් අංශක 100 කියන අගය. ඒ අනුව නිවැරදි පිළිතුර බවට අපිට තෝරගන්න පුළුවන්. පිළිතුරු අංක 3 තියෙනවා සෙල්සියස් අංශක 100 කියන පිළිතුර. ඒ අනුව 19 වෙනි ප්‍රශ්නෙට සම්මත වායුගෝලීය පීඩනය යටතේ සංසුද්ධ ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100ක් කියලා අපිට පිළිතුරු අංක 3 තෝරගන්න පුළුවන්. අපි යමු අපේ අවසාන ප්‍රශ්නයට 20 වෙනි ප්‍රශ්නය. නිල් බඳුනකට සමාන ජල බඳුනකට නිල් දියර බිඳු කිහිපයක් එක්කල විට නිල් පැහැය ජල බඳුන පුරා පැතිරේ. එම නිරීක්ෂණය හොඳින්ම පැහැදිලි කරන්නේ පහත කුමන පිළිතුරේද? ඔබ දන්නවා ඔබගේ අම්මලා තාත්තලා ඒ වගේම ඔබගේ සුදු ඇඳුම් හේදුවට පස්සේ ඒකට නිල් ස්වල්පයක් එකතු කරනවා. එතකොට කරන්නේ ජල බඳුනකට නිල් දියර බිඳු කිහිපයක් එකතු කරලා වාජනයේ පුරාම මේ නිල් පැහැය පතුරව ගන්න එක. ඉතින් මේ විදිහට ද්‍රව පදාර්ථය තුල තවත් ද්‍රව පදාර්ථයකට දියවීමේ හැකියාවක්, ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට පැහැදිලි. ඉතින් අපි දන්නවා මෙන්න මේ විදිහට පදාර්ථයට තවත් පදාර්ථයක් හරහා ගමන් කරන්න හැකි වෙන්නේ ඒ පදාර්ථ අංශු අතර හිස් අවකාශ පවතින නිසා. ඉතින් මේකට අපි කිව්වා අසන්තත බව කියලා. ඉතින් මේ විදිහට ඝන, ද්‍රව, වායු කියන සියලුම පදාර්ථ අසන්තතයි කියලා ඉගෙන ගන්න නැත්නම් අධ්‍යයනය කරන්න අපි පරීක්ෂණ විද්‍යාගාරයේදී සිදු කරනවා. ඉතින් මේ තියෙන්නේ ද්‍රව පදාර්ථයේ අසන්තත බව හඳුනා ගන්න
සිදු කරන පරීක්ෂණය. ඉතින් මේ පරීක්ෂණයෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් කාරණා මොනවද කියලා අපි බලමු. ජල බඳුන නිල් දියර බිඳු කිහිපයක් දැම්මට පස්සේ අපිට පේනවා ජල බිඳු අතරින් නැත්තම් ජලය අතරින් මේ නිල් බිඳු ගමන් කරනවා. ඒ වගේම නිල් බිඳු අතරිනුත් මේ ජලාංශු තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට දිය වෙලා අපි නිල් බෝතලයේ තියෙන නිල් වලට වැඩිය ජල බඳුනේ තියෙන නිල් වල පැහැය ටිකක් අඩු වෙන්නේ. අපි මේකට කියනවා තනුක වෙනවා කියලා ඉහළ පන්තියේ. ඉතින් මේ විදිහට ජල බඳුනේ තියෙන ජලාංශු අතරින් නිල් බිඳු ගමන් කරන්නත් නිල් බිඳු අතරින් ජලාංශුවට ගමන් කරන්නත් ඒ පදාර්ථ දෙකේම හිස් අවකාශ තියෙන්න ඕන කියලා අපිට පැහැදිලි. ඒ අනුව අපි බලමු මේක හොඳින්ම පැහැදිලි කරන පිළිතුර මොකක්ද කියලා. ජලය අසන්තතික වේ. ඔව් ජලය අසන්තතිකයි. ඒක නිසානේ නිල් බිඳු වලට යන්න පුළුවන් උනේ. නිල් දියර අසන්තතිකයි. ඔව් නිල් දියර අසන්තතික නිසා තමයි නිල් බිඳු අතරින් ජලයට යන්න පුළුවන් උනේ. තුන්වෙනි පිළිතුර බලමු. ජලය හා නිල් දියර අසන්තතික වේ. ඔව් වඩාත් පැහැදිලි පිළිතුරක්. ජලය හා නිල් දියර දෙකම අසන්තතිකයි. ඒ අසන්තතික භාවය නිසා තමයි ජල අංශු අතරින් නිල් බිඳු වලටත් නිල් බිඳු අතරින් ජලාංශු වලටත් ගමන් කරන්න හැකියාව ලැබුණේ. ඒ අනුව මේ ක්‍රියාව නැත්තම් මේ අවස්ථාව පැහැදිලි කරන්න හොඳම පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ජලය හා නිල් දියර අසන්තතික වේ. පිළිතුරු අංක 4 අපි බලමු. නිල් දියර අසන්තත වන අතර ජලය සන්තත වේ. අපිට එහෙම කියන්න බෑ. අපේ පිළිතුරත් එක්ක නිල් දියර සහ ජලය කියන ද්‍රව පදාර්ථ දෙකම අසන්තතිකයි කියලා තමයි අපිට මේකේ පිළිතුර සනිටුහන් කරන්න වෙන්නේ. ඉතින් ඒ අනුව ප්‍රශ්න අංක 20ට පිළිතුරු අංක 3 අපිට පිළිතුර විදියට තෝරන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහනත් එක්ක ඔබ සියලු දෙනාම සක්‍රියව සම්බන්ධ වුණා කියලා මම හිතනවා. ඉතින් මේකෙන් ඔයාලගේ දැනුම අලුත් කරගන්න, ඔයාලගේ වැරදි අඩුපාඩු තැන් සකස් කරගන්න, පළවෙනි වාරයට අදාළව ඔබගේ දැනුම වඩාත් තහවුරු කරගන්න මේ දැනුම ප්‍රයෝගී වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔබ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. ඉතින් මේ වගේ තවත් වැඩසටහනකින් සබරගම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යා අංශයේ මේ වගේ තවත් වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තිනවා. ඉතින් ඒ එක්ක අපි නැවතත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු මම සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් මේ කර්තව්‍යයත් එක්ක සම්බන්ධ වුණ මම ALKL සඳරුවන් රංචමඩුම විද්‍යාලය ඇඹිලිපිටිය කලාපය නියෝජනය කරමින් ඔබත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් ඒ අනුව ඔබ සියලු දෙනාටම සුභාශිංසන එකතු කරමින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන නිමාවටපත් කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.